එන්න බලන්න එහෙනම් 19 වෙනි ගැටලුව. එකම ද්‍රව්‍යයකින් තනා ඇති කම්බි දෙකක හරස් කඩ විස්කම්බ අතර අනුපාතය දෙකට එකක් වෙනවා. එකම ද්‍රව්‍යයකින් තනලා තියෙන කම්බි දෙකක් තියෙනවා. එකම ද්‍රව්‍යයකින් තනලා තියෙනවා නම් ඒවයි මොනවාද සමාන වෙන්නේ? යම් මාපාංක සමාන වෙනවා. එකම ද්‍රව්‍යයෙන් තනලා තියෙනවා නම් යම් මාපාංක සමාන දෙනවා. ඒ කියන්නේ කම්බි දෙක යම් මාපාංක සමාන. ඒවයි හරස් කඩ විස්කම්බ අතර අනුපාතය දෙකට එකයි. හොඳට බලන්න අපිට කියන්නේ හරස්කඩ වර්ගඵලයේ නෙමෙයි හරස්කඩ විස්කම්භය. දෙක ප්‍රමාණ අතර අනුපාතය 1:2 කියලා කියනවා. කම්බි දෙක මත සමාන බලය දුවාම විතති අතර අනුපාතයයි යහන්නේ. හරි. මම අදින්නම් මේ විදිහට උපසරා නම් මෙන්න එකක්. මෙන්න අනිත් කම්බි. එතකොට එකම ද්‍රව්‍යයෙන් තනලා දිනවා නම් මේ දෙකේම යම් මාපාංකය වෙන්නේ y. යම් මාපාංකයේ y වෙනවා. හරස්කඩ විස්කම්භ අතර අනුපාතය 2:1. එහෙනම් මෙයාගේ විස්කම්භය නෙමෙයි මං ගන්නෙ අරය. මෙතනත් ගන්නවා අරය. එහෙනම් මෙයාගේ අරය 2ක් a කියලා ගත්තොත් එහෙම 2r කියලා ගත්තොත් එහෙම මෙයාගේ අරය ගන්නවා r කියලා. විස්කම්භය නම් 4යි වෙද්දී මෙයාගේ අරයට විස්කම්භය අතර අනුපාත මේ විස්කම්භය අතර අනුපාතය 2:2යි. එවනම් මෙතන මෙයාගේ අරය 2r නම් මෙයාගේ අරය r. මෙයාගේ එතකොට විස්කම්භය 4r වෙද්දී මෙයාගේ විස්කම්භය 2r වෙනවා. මේක දෙකෙන් වැඩි වෙනවා. විස්කම්භ අතර අනුපාතය 2:1ක්ද? දිග ප්‍රමාණ අතර අනුපාතය 1:2යි. එහෙනම් මෙයාගේ දිග L නම් මෙයාගේ දිග 2යි. කම්බි දෙක මත සමාන බලය යොදනවා. හිතන්නකෝ මෙයා මත F කියලා බලයක් යොදනවා. එහෙනම් මෙයා මතත් F කියලා බලයක් යොදනවා. කම්බි දෙක මත සමාන බලයක් යොදපුවාම මේවයි විතතිය අහනවා. අපි දැන් මෙයාගේ විතතිය E1යි කියලා. බලන්න මෙයාගේ විතතිය E1යි කියලා. මෙයාගේ විතතිය මම ගන්නවා E2යි කියලා. විතතිය අතර අනුපාතය කියන්නේ E1 බෙදීම E2යි අහන්නේ. E1 බෙදීම E2යි අහන්නේ. හදපුනේ තේ ගන්න ඇඳ ගන්න. එකට 4 දාලා දිනවා එකට 8 කියලා දාලා තියෙනවා. බලමු කෝකද උත්තරේ කියලා. හදපුනේ තියා ඇඳ ගන්න. එතෙවනම් අපි හොයන්න ලැහැත්ති වෙන්නේ E1 බෙදීම E2 කියන එක තමයි හොයන්න ලැහැත්ති වෙන්නේ. මෙන්න මෙයා තමයි හොයන්න ලැහැත්ති වෙන්නේ. E1 බෙදීම E2. හරි. අපිට මේ ගානේදී වැදගත් වෙනවා හරස්කඩ වර්ගඵල දෙක. හරස්කඩ වර්ගඵල දෙක වැදගත්. මෙයාගේ හරස්කඩ වර්ගඵලය මම ගත්තොත් a1 කියලා. a1 සමානයි කීයද? 5 2යි r වල වර්ගය. එහෙනම් මෙතන a1 සමානයි 5 2 වර්ගය 4යි. මම ඒක 4 ඉස්සරහින් ලියන්නම්. 2 වර්ගය 4යි 5r වර්ගය. ඔන්න එනවා a1. a1 එනවා 4යි 5r වර්ගය. ඊළඟට මෙතන ගන්නවා a2. a2. එතකොට එතන a2 වෙන්නේ 5r වර්ගය. a2 වෙනවා 5r වර්ගය. එහෙනම් එකක් ආවා 4යි 5r වර්ගය අනික ආවා 5r වර්ගය. ඔන්න ඔතන ගාන වරදින්න තියෙන එක chance එකක් තමයි ඔය.
ගාන වරදින්න පුළුවන් එක තැනක් තමයි යොදන ඔය විස්කම්භයයි වර්ගඵලයයි පටලවා ගැනීම. ඒ රූපසනානේ දත්ත ටික ලකුණු කරගන්න. අපි දන්නේ යම් මාපාංකය කියන්නේ මම කිව්වා එක මේක සමීකරණයයි f බෙදීම a සමානයි y e බෙදීම n. මම මේ ගණන් ටික ටිකක් හිමීට හදන්නේ මොකද ටිකක් සමහරක් ඒවා අමාරුයි වගේ සමහරක් අයට දැනෙන්නේ හින්දා f බෙදීම a සමානයි y e බෙදීම n. දැන් බලමු මෙන්න මෙයාට මම දාන්නම් මේක පළවෙනි එක මෙයා දාන්නම් දෙක කියලා. එහෙනම් පළවෙනි එකට දාමු. මොකක්ද බලය f මොකක්ද එයාගේ වර්ගඵලය කියන්නේ ඒකනේ. යම් මාපාංකේ y මෙතන විතතිය ගත්තා මං e එක දිගේ ඉන්නේ ඔන්න පළවෙනි කම්බියේ සඳහා අපි දැම්මා යම් මාපාංග සමීකරණ. පළවෙනි කම්බියේ සඳහා යම් මාපාංග සමීකරණය දැම්මා. f බෙදීම a1. දැන් බලය දීලා තියෙන්නේ f කියලානේ සමාන බලයක් යොදනවයි කියලා කියන්නේ. එතකොට බලයේ විශාලත්වය අපිට දීලා නැහැ. අපි ඒක ගත්ත f කියලා. එහෙනම් මේකට ආදේශ කරනවා f. ඒක කියන්නේ කීයද? 4යි 5r වර්ගය. 4යි 5r වර්ගය. යම් මාපාංකයේ මෙයාගෙත් y මෙයාගෙත් y. එයාගේ විතතිය මං අරන් තිනවා e1 කියලා. දිගේල්. එහෙනම් දැන් හොයන්න යන්නේ e1 බෙදීම e2නේ. එහෙනම් මම මෙතනින් e1 උක්ත කරගන්නවා. මෙයා මෙතෙන් එනවා. එහෙනම් f එක. මේ y මෙතෙන් එනවා. එහෙනම් 4යි 5r වර්ගය y. ඔන්න දැන් එක්කෙනෙක් හොයාගන්න. e1ට අගේ හොයාගන්න. fl බෙදීම 4යි 5r වර්ගයේ y. හදමු නේද හදමු. ඔන්න e1 හෙව්වා. එහෙනම් දැන් ওই විදිහටම හොයන්න ඕනේ අපි e2. එහෙනම් සලකන්න වෙන්නේ මොකක්ද? දෙවෙනි අවස්ථාව. e2 හොයන්න අපි සලකනවා දෙවෙනි අවස්ථාව. එහෙමනම් මෙතන මෙයාගේ f බාහිර බලය. හරස්කඩ වර්ගඵලය ගත්තේ a2. සමානයි යම් මාපාංකයේ y මෙතන e කියන්නේ මොකක්ද? විතතිය e2. l වලගේ දැන් කීයද? 2යි. එහෙනම් මෙතන f බෙදීම a දෙකේ යගේ අපි එවුවා. කීයද a දෙක කියන්නේ? 5r වර්ගය.
යම් මාපාංකයේ y e දෙක බෙදීම දෙකක් තියෙනවා. එහෙනම් මෙතනින් e දෙක යුක්ත කරගන්න. f වාරයක් 2යි බෙදීම 5r වර්ගය මේ y මෙතෙන් එනවා. ඔන්න e දෙක. ඔන්න e දෙක. දැන් එහෙනම් e එක බෙදීම e දෙක තමයි යගේ ගන්න තියෙන්නේ. එහෙනම් මම මේ මෙතන ලියපු සමීකරණය උඩින් ලියා ගන්න සුළු කරන්න ලේසි වෙන්න. එහෙනම් e එක බෙදීම e දෙක සමාන වෙනවා. fl බෙදීම 4.5r වර්ගයේ y බෙදීම 2යි fl නැත්නම් f 2යි l බෙදීම 5r වර්ගයේ y. දැන් සුළු කරන්නයි තියෙන්නේ. සුළු කිරීමේදී මේ ඉර උඩ තියෙන පද ඉර උඩ තියෙන ඒවත් එක්ක කැපෙනවා. මේ f කැපෙනවා මෙයාට, මේ l කැපෙනවා මෙයාට. මේ ඉරයට y මෙතන ඉරයට y එක්ක කැපෙනවා, මේ r වර්ගයේ මෙයත් එක්ක කැපෙනවා, මේ 5ත් එක්ක කැපෙනවා. ඒ වෙනම් මෙතන e එක බෙදීම e දෙක සමානයි. උඩ ඉතිරිලා තියෙනවා 1. මෙන්න තියෙනවා යටින් 4. බෙදීම. ඒ කියන්නේ මෙන්න මේ තිබ්බ මහා බෙදීම. ඊළඟට මෙතන 2. බෙදීම 1. එකෙන් ඇති වැඩක් නෑ ඇත්තට. මේක උඩ යනවා මේ 4 යට දෙනවා. e එක බෙදීම e දෙක එන්නේ උඩට ඉන්නවා 1 4 වරක් 2 8යි. 1ට 8යි. අනුපාතය වෙන්නේ 1ට 8යි. 1ට 4 නෙවෙයි 1ට 4 ආපුවා බලන්න කොහේ හරි තැනක වරක් දෙකයි තියෙන්නේ. 1ට 8යි. පස්වෙනි උත්තරේ. වැරදිච්ච අය ගාන හදාගන්න. ෂුවර් එකටම ඔය 1ට 4 කියන අය අනිවාර්යයෙන්ම විස්කම්භය ආදේශ කරන්නේ නැති වර්ගඵලය වෙනුවට අපි f බෙදීම a සමානයි y e බෙදීම l සමීකරණය ආදේශ කරන්නේ විස්කම්භය නෙමෙයි හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය තමයි අපි ආදේශ කරන්නේ.
එන බලන්න 20 වෙනි ගානට උත්තරය ආපුවා දාන්න බලන්න 20 වෙනි ගානට කවුරුත් හැදුවේ නැද්ද 20 වෙනි ගාන? මේ ගිය අවුරුද්දේ මැච් කරපු අය එහෙම ඉන්නව නේද? බලන්න 20 වෙනි ගානට මොකද නැහැ නේ උත්තරයක් ආයෙත්. දෙක අපි කෙනෙක් දැම්ම එක කියලා. අනිවාර්යෙන්ම ගණන් හදන්න උත්සාහ කරන්න ඕනේ නැත්නම් වැඩේ හරියන්නේ නැහැ. බලන්නකො 4F බලයක් යටතේ රබර් පටියක දිග සිම්පල් L එකක් වන අතර 5F බලයක් යටතේ එම දිග L දෙකක් වෙනවා. 9F බලයක් යටතේ එහි දිග කොච්චරක්ද වෙන්නේ කියලා අහනවා. අමාරු ගණන් නෙමෙයි පොඩ්ඩක් කල්පනාවෙන් බැලුවා නම් ඇත්තට මේක ඇති දෙයක්වත් නෑ. බලන්න අපිට කියනවා බලය 4F වෙද්දී දිග කීයද? L එකයි. බලය 4F වෙද්දී දිග L එකක් වෙනවා. බලය 5F වෙද්දී දිග කොච්චරක්ද? L දෙකක් වෙනවා. බලය 5F වෙද්දී L දෙකක් වෙනවා. අපෙන් අහනවා 9F වෙද්දී කොච්චරක් වෙනවද කියලා. දැන් බලන්නකො මේක ඇත්තටම මෙතන ෆිසික්ස් නෑ. මේක නිකන් අර ශිෂ්‍යත්ව පන්තියේ අඹගෙඩි ගානක් වගේ ගානක් තමයි මේ. මේ 5F වලින් 4F අඩු කරොත් මෙතන එනව නේද F කියලා වෙනසක් සඳහා. 5F කියලෙන් 4F අඩු කරොත් F කියන බලය සඳහා එනවා මෙයාගෙන් මෙයා අඩු වෙන්න ඕනේ L දෙක රින L එක. එතකොට 5F ඉඳලා 9F වෙන්න කොච්චරක් තියෙනවද? 6F 7F 8F 9F ඔක්කොම කීයද? 4යි. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ද තියෙනවා 4F. මෙච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? අඹ ගාන. එහෙනම් 4F වෙන්නේ F 4F කරන්න 4 වැඩි කරලා තියෙන්නේ. එහෙනම් මේ පැත්තත් වැඩි කරනවා කීයෙන්ද? 4. එහෙනම් මේ පැත්තත් වැඩි කරනවා 4. එහෙනම් 4 වාරයක් L2 රින L1. 4 වාරයක් L2 රින L1. දැන් අහන්නේ මොකද්ද? 9F යටතේ බලයක් යටතේ හිදික. එහෙනම්
9f වෙනකොට මෙතන එන්න ඕනේ 5f වලදී දිග එකතු කිරීම වැඩි වෙච්ච දිග. එහෙනම් මම 9f වලදී ගන්නවා 5f වල දිග. එකතු කිරීම මෙන්න මේ වැඩි වෙච්ච දිග. පහයි F වල දිග එකතු කිරීම වැඩි වූ දිග. පහයි F වල දිග කීයද? L2. එකතු කිරීම. වැඩි වෙච්ච දිග කීයද? මෙන්න මේක. 4 වාරයක් L2 රින L2. එහෙනම් මෙතන L2 ධන 4යි L2. වෙන 4යි L2. 4යි L2යි L2යි කියන්නේ ඔක්කොම 5යි L2. 4යි 1යි 5යි L2 ඍණ 4යි L2. 5යි L2 ඍණ 4යි L2 දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ තමයි උත්තරේ වෙන්නේ. ලියාගන්න මම ගාන ආයි කියලා දෙන්නම්. සමහරක් අයට තේරෙන්නේ නැතිව ඇති. ආයි කියන්න ඕනේ නම් බලන්න දාන්න මැසේජ් එකක් ආයි කියලා දෙන්න. හරිද ඒක එතකොට? ඔයගොල්ලන්ට ටියුට් තියලා නැහැ IMS එකේ. ඔයගොල්ලන්ගේ ටියුට් තියෙන්නේ ගොඩාක් වෙලාවට 20 පහ වුණාම. මොකද දීපු ටියුට් ටික තාම ඉවර කරගන්නත් බැරි වුණා. ඔයගොල්ලන්ගේ ටියුට් ගන්න ඊගාව සෙට් එක තියෙනකොට මම මැසේජ් එකක් දාන්නම්. ගෝල්ඩන් කී එකේ තියලත් නැහැ. දැන් බලන්නකො මෙතෙන්දි කියන්නේ 4යි F වලදී දිග L1යි. 5යි F වලදී දිග L2යි. මේ හරියට මේ විදිහටම මේ නිව්ටන් 4කදී. නිව්ටන් 4කදී දිග මීටර 1යි කියන්නකො. නිව්ටන් 5කදී දිග මීටර 2යි. L2 කියන්නේ. එහෙනම් ඇත්තටම මෙතන නිව්ටන් එකක වැඩිවීමකදී කොච්චරද? දෙකෙන් එකක් ගියපුවම 1යි මීටර. නිව්ටන් එකක් සඳහා මීටර 1යි. එහෙනම් 5යි ඉඳන් තියෙනවා 6යි F. 7යි F. 8යි F. මෙන්න 9යි F. එහෙමනම් මෙන්න මේ ගාන ඔක්කොම එකතු වෙන්න ඕනේ. හරි. එතකොට මේ ගානට 9යි F වෙන්න තව එකතු වෙන්න ඕනේ මෙන්න මේ ටික. එහෙනම් මෙන්න 5යි F වලදී දිග එකතු වීම වැඩි වෙච්ච දිග. එතකොට එනවා අවසානයේදී සුළු කිරීම 5යි F වලදී දිග L2 වැඩි යුද කියනවා 4 වාරයක් L2 රින L2. right මෙන්න මේ ආකාරයට තමයි මේ ගාන එන්න 20 වෙනි ගාන.
බලමු 20 වෙනි ගානට විස්ස නේද 21 වෙනි ගානට උත්තරේ දාන්න බලන්න පුළුවන් නම් 21 වෙනි ගානට 21 වෙනි ගාන සම්බන්ධ වෙන්නේ ප්‍රත්‍යස්සතාවයත් එක්ක බලගූර්ණය කියන්නේ. ප්‍රත්‍යස්සතාවයත් එක්ක බලගූර්ණය කියන පාඩම තමයි සම්බන්ධය. ඒ කියන්නේ බලේ පාඩම. මම ඔයගලන්ට හැමදාම කියනවා බලය කියන්නේ අතිශය වැදගත් පාඩමක්. බලේ බැරුණොත් SFT වල ගොඩාක් කොටස් ගොඩ දාගන්න බැරි වෙනවා. කයින් වන්නේ යගේ උත්තරය. දැන් බලන්න මෙන්න මේ PQ නම් සැහැල්ලු දණ්ඩයක දිග එල් වෙනවා. ඒ සහ B තන්තු දෙකකින් රඳවලා තිනවා. මේ තන්තුවේ මේ තන්තුවේ. A හි හරස්කඩ වර්ගඵලයේ B හි යගේ නරදයකි. එතකොට අපි ওই ගණන් වලට භාග ගණන් එහෙම දාගන්නේ නැහැ. භාග ගණන් දාගත්තොත් එහෙම අනිවාර්යෙන් සුළු කරනකොට වරදිනවා. මොකක්ද කියන්නේ? A වල හරස්කඩ වර්ගඵලය. මෙන්න මෙයාගේ හරස්කඩ වර්ගඵලය. B වල අගෙන් අර්ධයකි. එහෙනම් මෙයා A කියලා ගත්තොත් එහෙම මෙයා ගන්න වෙන්නේ භාගයයි. එහෙම ගත්තොත් බැරි නේ වර්ධින්නේ සම්භාවිතාවය වෙන්නේ. එහෙනම් මෙයාගේ හරස්කඩ වර්ගඵලය මම ගන්නවා 2a කියලා. එහෙනම් මෙයාගේ හරස්කඩ වර්ගඵලය ගන්නවා a කියලා. එහෙනම් a හි හරස්කඩ වර්ගඵලය මෙන්න a වල හරස්කඩ වර්ගඵලය b වලගෙන් අර්ධයක් වෙනවා. එහෙනම් මෙයා 2a වෙද්දි මෙයා a වෙනවා. a හි යම් මාපාංකය මෙයාගේ යම් මාපාංකය b වල එමාගේ මෙන් දෙගුණයක් වෙනවා. එහෙනම් මෙයාගේ යම් මාපාංකේ y කියලා ගත්තොත් මෙයාගේ යම් මාපාංකේ ගන්නවා 2ක් y කියලා. a හි යම් මාපාංකය b වල යම් මාපාංකයේ වගේ දෙගුණයක් වෙනවා. pq දණ්ඩ p කෙලවර සිට මෙන්න p කෙලවර සිට x දුරකින් තියෙනවා මොකන්ද w කියලා භාරයක් එල්ලලා තියෙනවා. එහෙනම් මේ දුර L නම් මෙයා x නම් මේ දුර මොකද්ද වෙන්නේ L ඍණ x වෙනවා. එක්කෙනයි උත්තරේ දෙන්නේ. එක්කෙනයි උත්තරේ දාලා තියෙන්නේ. right එන ගන්න රූප සරණ. මේ තන්තුවේ ආතතිය දීලා තියෙනවා TA කියලා. මේ තන්තුවේ ආතතිය දීලා තියෙනවා TB කියලා. මම එකයි කිව්වේ මේ ගණන් ටික හොඳ ගණන් ටිකක් කියලා. දැන් මේ ගාන හිතන්නේ මෙහෙමයි. දැන් අපිට හොයන්න දෙන්නේ මෙන්න මේ කියන ගූර්ණය මෙන්න මේ x කියන දුරනේ.
මේ රූප සරණිය අනුව දණ්ඩ සමතුලිතයි. එහෙමනම් අපි දණ්ඩේ සමතුලිතතාවයට ගූර්ණක සැලකුවා නම් හරි. දැන් උත්තරත් බලන්න ඕනේ. උත්තරවල තියෙන්නේ මොනවද? L විතරයි තියෙන්නේ. W නැහැ. එහෙමනම් අපිට එක්ක මේ ඉලක්ෂය වටා ගූර්ණ ගන්නවා. එහෙම නැත්නම් මේ ඉලක්ෂය වටා ගූර්ණ ගන්නවා. එහෙම නැත්නම් මේ ඉලක්ෂය වටා ගූර්ණ ගන්නවා. දැන් ඔය කියන ආකාර තුනෙන් එකට හදන්න පුළුවන්. අපි යම්කිසි ආකාරයකට මෙයා වටේ ගුණ ගත්තොත් මෙයා නැති කරගන්න පුළුවන්. දැන් ඕක මම බලය ගානකට දැම්මොත් එන මේ විදියටයි එන්නේ. මෙන්න W. මෙතනින් තියෙනවා TA. මෙතනින් තියෙනවා TB. මේ ලක්ෂය සැලකුවොත් මෙයාගෙන් මෙහෙට එන්නේ වාමාවර්ත ගුණයක්. මෙයා සැලකුවොත් මේ යන්නේ දක්ෂිනාවර්ත ගුණයක්. එහෙමනම් අපි මේ W කියන ලක්ෂය දාගමුකෝ O කියලා. එහෙනම් අපි දණ්ඩේ සමතුලිතතාවයට O ලක්ෂය වටා ගූර්ණ සලකනවා. එහෙනම් ලියමු දණ්ඩේ සමතුලිතතාවය O ලක්ෂය වටා වාමාවර්ත ගුණ සමානයි O ලක්ෂය වටා දක්ෂිනාවර්ත ගුණ. එහෙම නැත්නම් කෙනෙකුට ඔය AB කියන PQ කියන ලක්ෂ හරහා ගන්නත් පුළුවන්. මේ හරහා ගන්නත් පුළුවන්. මොකද W වලගේ TA සහ TB ට සමාන වෙන නිසා. එකල W ට අගයක් ආදේශ කර ගන්නත් පුළුවන්. එහෙනම් බලන්නකො මෙතන මෙයා දෙන්නේ වාමාවර්ත TB වැඩි කිරීම මොකන්ද L ඍණ x. එහෙනම් TB වැඩි කිරීම L ඍණ x සමාන වෙනවා. මේ දුර TA වැඩි කිරීම මෙතන දුර කීයද? x. TAx. ඔන්න දණ්ඩේ සමතුලිතතාවයට ගූර්ණ සැලකුවා. දැන් බලන්න උත්තරේ TA-ත් නැහැ. TB-ත් නැහැ. x තමයි හොයන්න තියෙන්නේ. x වල ගෙන යන්නේ. එහෙනම් උත්තරේ L තියෙනවා. මෙයා උලක් නැහැ, මෙයා උලක් නැහැ, මෙයා උලක්, මෙයා උලක්. මොකද ඒව නැති අය. එහෙනම් අපි දැන් බලන්න ඕනේ TA TB සම්බන්ධ කරන්න පුළුවන්නේ මොකකින්ද කියලා. දැන් මේ දක්වා ප්‍රත්‍යක්ෂතාවයේ සම්බන්ධතාවයක් නැහැ. තනිකරම ආවේ බලගෝරුනේ. එහෙනම් මෙතෙන්දී දැන් ඊගාවට බලන්න ඕනේ TA සහ TB ගෙන් කොහොමද නිදහස් වෙන්නේ කියලා. ඒ සඳහා තමයි දීලා තින්නේ යම් මාපාංකය හරස්කඩ වර්ගඵලය. දැන් මම මේක පොඩ්ඩක් මකන්නම් මේ යටින් තියෙන උපසරණ. මෙන්න දණ්ඩ. මෙන්න තන්තුව. මේ තන්තුව. එතකොට මේ දණ්ඩේ බරින්ද මේ W බාරින්ද තන්තුව අදිනවා පහළට. තන්තුව මගින් දණ්ඩ අදිනවා ඉහළට. එහෙනම් මෙන්න මෙයා තමයි අපි ලකුණු කරලා තියන්නේ TA කියලා. එහෙනම් මෙතන මෙයා F ට අනුරූප වෙනවනේ. ඔය බලේ F කියලා ගත්තොත් ඒකම තමයි මේ T කියන්නේ. එහෙනම් දැන් අපි ඊගාවට යනවා TA හොයාගන්න ප්‍රකාශනයක් ගන්න. මොකක්ද ප්‍රකාශනේ? F බෙදීම A සමානයි y E බෙදීම L. F බෙදීම A සමානයි y E බෙදීම L. right. එහෙමනම් අපි මෙන්න මෙතන සම්බන්ධතාවය ගන්න ඕනේ මොකක්ද කියලා. right. ලියා ගන්නකෝ දණ්ඩේ සමතුලිතතාවයට O වටා වාමාවර්ත ගුණ සමානයි O වටා දක්ෂිනාවර්ත ගුණ. දණ්ඩේ සමතුලිතතාවයට O වටා වාමාවර්ත ගුණ සමානයි O වටා දක්ෂිනාවර්ත ගුණ.
ඒ අනුව ගුණ ලියා ගන්න. right අපිට ඕනේ නම් මෙන්න මේ සමීකරණයෙන් යන්න පුළුවන්. හැබැයි මෙතන මේ ගොඩාක් දාගත්තාම වඩා ලේසි. මෙන්න මේ කියන්නේ මොකක්ද? ප්‍රත්‍යබලය. මේ කියන්නේ වික්‍රියාව. මෙන්න මෙයාගෙන් ගාන හදා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ පද ආදේශ කරන වෙනකොට මෙයාගෙන් ආදේශ කරලා හදා ගන්නත් පුළුවන්. right කොහොම නමුත් දැන් අපිට හොයා ගන්න ඕනේ මොනවාද? TA සහ TB. right එහෙනම් ලියමු. TA සෙවීමට. TA සෙවීමට. යම් මාපාංකය දීලා දිනවා මෙයාගේ 2y. b වල යම් මාපාංකය y. හැබැයි අපිට ප්‍රත්‍යාබලයේ සමාන f බෙදීමේනේ. අර සමීකරණයට වඩා මේක ලබා ගැනීම වඩාත් ලේසි. මොකද එතන e ගැන අපිට අදහසක් නැහැ. එහෙනම් මෙන්න මේ සමීකරණය භාවිත කරලා TA හොයන්නත් පුළුවන් TB හොයන්නත් පුළුවන්. මෙතන ගත්තොත් එහෙම ප්‍රත්‍යබලය TA කියන්නේ F කියන්නේ TA. ඒක හරස් කර වර්ගඵලයේ ඒ විදිහට ගන්නත් පුළුවන්. අපිට දැන් ගාන හදන්න අවස්ථා තුනක් තියෙනවා. right එහෙනම් ලියමු මේ විදිහට. සිග්මා සමානයි F බෙදීමේ සිග්මා සමානයි F බෙදීමේ සිග්මා සමානයි F බෙදීමේ එහෙනම් මන් TA හොයනවා මෙතන. සමහරක් අය වෙනස් විදිහට ගන්න හදලා තියෙන මේක ගැටලුවක් නෑ. එහෙනම් මෙතන සිග්මා සමානයි F කියන්නේ මෙන්න මේ තියෙන බලය. මෙතන TA. බෙදීම හරස් කළ වර්ගඵලය මොකක්ද? 8. එහෙම නැත්නම් තව කෙනෙකුට ගන්න පුළුවන් මේ සමීකරණයම F බෙදීමේ සමානයි YE බෙදීමේ කියලා. මේකෙන් ගන්නත් පුළුවන්. මෙයාගෙන් ගන්නත් පුළුවන්. එහෙනම් මෙතනින් ගත්තොත් එimhe TA කියන්නේ සිග්මා A. ඔය ආකාරයෙන්ම ගන්න පුළුවන් TB. TB සඳහා ගන්න පුළුවන්. එහෙනම් එතනත් ප්‍රත්‍යබලයේ සමානයි
TB බෙදීම දෙකක් කියලා. එහෙමනම් මෙතනින් එනවා TB කියන්නේ සිග්මා දෙකක් කියලා. ඔන්න TB සහ TB අගයන් ගත්තා. TA සහ TB. TA සහ TB වලට අගයන් ගත්තා. දැන් මොකද කරන්නේ? අපි මේ පූර්ණ ගත්ත සමතුලිතතාවය ගත්ත එකට ආදේශ කරනවා. එවනම් මෙතන TB කියන්නේ සිග්මා දෙකක් කිය. වාරයක් කෙල්වින් x සමානයි. TA කියන්නේ සිග්මා a වාරයක් x. දැන් අපිට ලේසියෙන් මගයන් සුළු කරන්න පුළුවන්. අනිත්‍යක් කාගේ තොන්නේ නැහැ. හරි. එතකොට මෙතන සිග්මා තියෙනවා. මෙතන සිග්මා තියෙනවා. මෙතන a තියෙනවා, මෙතන a තියෙනවා. එහෙනම් මෙයාට මෙයා මේව කපන්න පුළුවන්. දැන් දෙවාරයක් l ඍණ x සමාන වෙනවා x. දැන් 2l ඍණ 2x සමානයි x. මේ 2x මේක කිව්වම 3x සමානයි 2l. එහෙනම් x වල කියන්නේ x කියන්නේ 2l බෙදීම 3. x කියන්නේ 2l බෙදීම 3. තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. හරිද එතකොට ඒක? බලන්නකො 22 වෙනි එක. A හා B හි සමාන වික්‍රියා ඇති වෙන පරිදි x වල ගියාම. දැන් ඉස්සෙල්ලා ඇතුනේ මොකද්ද? සමාන ප්‍රත්‍යබල. දැන් වික්‍රියාවත් එක්ක සම්බන්ධ වෙන සමීකරණය මොකද්ද? යම් මාපාංකයේ සමානයි ප්‍රත්‍යබලයේ බෙදීම වික්‍රියාව. එහෙනම් මෙතන අපිට වික්‍රියාව උත්තර කරගත්තොත් වික්‍රියාව කියන්නේ ප්‍රත්‍යබලයේ බෙදීම යම් මාපාංකය. එහෙනම් මෙන්න මේ සම්බන්ධතාවය පාවිච්චි කරන්න පුළුවන් ඊගව අවස්ථාව. අහපවු බල ගූර්ණියම තමයි. දණ්ඩේ සමතුලිතතාවයට ඕලක්ෂය වටා වාමාවර්ත ගුණ සමානයි ඕලක්ෂය වටා දක්ෂිනාවර්ත ගුණ. මොකද x නේ හොයන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නෑ x හොයන්න.
එහෙමනම් ලියමු. අහපවුල යන්න 22 වෙනි කොටස. දැන් එන්නේ 22 වෙනි ගාන. දණ්ඩේ සමතුලිතතාවයට. දණ්ඩේ සමතුලිතතාවයට. මෙතන ලක්ෂය මං ඉස්සල්ලා ඕ කියලා කිව්වට දැම්මේ නෑ ඒකෝ. ඕ ලක්ෂය වටා වාමාවර්ත ගුණ සමානයි දක්ෂිනාවර්ත ගුණ. වාමාවර්ත ගුණ සමානයි දක්ෂිනාවර්ත ගුණ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ගුණ මේ ආකාරයට. TB වාරයක් L x සමානයි TA වාරයක් x. දැන් ආපහු ප්‍රශ්නේ තියෙනවා TB සහ TA හොයන එක. දැන් බලන්න ගාණි මොකද්ද දැන් සමාන වෙන්නේ කියන්නේ? A සහ B හි සමාන වික්‍රියා තියෙනවා. A සහ B වල සමාන වික්‍රියා තියෙනවා. එහෙනම් අපි දන්නවා යම් මාපාංකය කියන්නේ ප්‍රත්‍යබලයේ බෙදීම වික්‍රියාව. යම් මාපාංකය කියන්නේ ප්‍රත්‍යබලයේ බෙදීම වික්‍රියාව. එහෙනම් මෙතන වික්‍රියාව උක්ත කරොත් එහෙම වික්‍රියාව සමානයි ප්‍රත්‍යබලයේ බෙදීම යම් මාපාංකය. එහෙනම් මම මේ සම්බන්ධය ගන්නවා. එහෙනම් ලියා ගන්න A සහ B හි සමාන වික්‍රියා ඇති බැවින් A සහ B හි සමාන වික්‍රියා ඇති බැවින් එහෙනම් වික්‍රියාව සමානයි ප්‍රත්‍යබලයේ බෙදීම යම් මාපාංකය. ඕනනම් මේක කොහෙන් හරි ලියාගන්න ඒකෙන් තමයි මේක එන්නේ. දැන් හොයන්න බලන්න TA වලගේ මේකට දාලා සහ TB වලගේ මේකට දාලා TA වල සහ TB වලගේ එහෙනම් අවස්ථා දෙකේ වික්‍රියා සමානයි. දැන් මතක තියෙන්න ඕනේ ප්‍රත්‍යබලය කියන්නේ මොකක්ද කියලා. මොකද්ද ප්‍රත්‍යබලය කියන්නේ? මේ කියන්නේ F බෙදීම A ප්‍රත්‍යබලය කියන්නේ. එහෙනම් මෙතන මෙයාගේ වික්‍රියාව සමාන වෙනවා මෙන්න මෙයා. ඒ කියන්නේ F. එනේ F කියන්නේ මොකද්ද එතන? TA. බෙදීම වර්ගඵලයේ එතන යම් මාපාංකය වෙන්නේ කීයද? 2ක් y. ඔන්න ඒක අවස්ථාව. එතන යම් මාපාංකය 2ක් y. එහෙනම් මෙයාට ගත්තොත් මේකෙන් අපි TA උක්ත කරගමුකෝ. එහෙනම් TA මේක මම ඉස්සරහට නම් ලියන්න නැත්නම් බෝඩ් එකේ ඉඳමද හින්දා. මේ A පහලට එනවා. එහෙනම් TA උඩ දිනනවා. එහෙනම් TA බෙදීම A වාරයක් 2ක් වයි. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් අපිට TA සමානයි A 2ක් වයි .
මෙන්න මේ වික්‍රියාව. හරිනේ. දැන් මේ පදේ අමතක කරන්න a 2y මෙන්න මේ වික්‍රියාපදේ මෙතෙන් දෙනවා. ඒක සමානයි t. ඔන්න ta හොයාගන්න. ඔය ආකාරයටම හොයන්න බලන්න tb. එහෙමනම් tb කියන්නේ ආයේ මෙයා වික්‍රියාව සමානයි ප්‍රත්‍ය බලය කියන්නේ මොකන්ද? tb බෙදීම හරස්කඩ වර්ගඵලය දෙකක්. ප්‍රත්‍ය බලය කියන්නේ tb බෙදීම දෙකක්. බෙදීම එයාගේ අම්මාපාංකය මොකක්ද? y. අම්මාපාංකය y. එහෙනම් මෙයා මං පොඩ්ඩක් ලියනවා tb බෙදීම දෙකක් a y. tb බෙදීම දෙකක් a y. එතෙන් අපිට tb යුක්ත කරගන්න පුළුවන්. tb යුක්ත කරගන්න පුළුවන්. එමනම් මෙතනින් tb එනවා දෙකක් ay වික්‍රියාව. දෙකක් ay වික්‍රියාව. ඔන්න tb හොයාගත්තා. දැන් බලන්න ta මෙතනින් හොයාගත්තා. මම ඒකත් මෙහෙන් ලියා ගන්නම්. දෙකක් දැන් a වාරයක් දෙකක් y ඇත්තට මේ දන්න මොකද වෙන්නේ? සමාන. අවස්ථා දෙකකින් මෙහෙවිලා තින්නේ නේද? right දැන් අපි ආදේශ කරනවා මෙන්න මේ සමීකරණය. සමාන නම් පොඩි ගැටලුවක් නම් එනවද? කපලා යනවා. බලමු ආදේශ කරලා. මොකක් කරේ ආදේශ ඉස්සලා ගානක් මේකෙන්ද? f කියන්නේ ta a යම් මාපාංගය දෙකයි y. එහෙනම් ta a දෙකයි y. එහෙනම් ta සමානයි a දෙකයි y sin. දෙවෙනි අවස්ථාවේදී tb හරස්කඩ වර්ගඵලය දෙකක් යම් මාපාංගය y දෙකක් ay tb. හරි නේද?
පළමු ආදේශ කරන එමනම් මෙතන dB කියන්නේ දෙකක් ay වික්‍රියාව වාරයක් කෙල්වින් x සමානයි ta කියන්නේ දෙකක් නෑ a වාරයක් දෙකක් y වික්‍රියාව මෙන්න x එහෙනම් මේ a ට මේ a කැපෙනවා මේ දෙකට මේ දෙක කැපෙනවා y ට y කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා එහෙනම් l ඍණ x සමානයි x ඍණ x මෙහාට යද්දී 2x වෙනවා l එහෙනම් l වලා ගේනවා x බෙදීම දෙකක් නෑ x වලා ගේනවා l බෙදීම දෙකක් x වලා ගියේ l බෙදීම දෙකක් වෙනවා වෙනස් උත්තර ආපුවා ඉන්නවද තිරානි තුන්වෙනි උත්තරේ ආවේ මම ආදේශ කරනකොට වැරද්දුවද කොහෙද දැනගන්න කාණ ලියාගත් තියෙන්නේ හරිද එහෙනම් ඒක හයි එන්න බලන්න එනම් එනේ ගැටලුව අවුලන්නේ නැහැ විවගත රචනාව දීලා දිනෝ වික්‍රියාවයි ප්‍රත්‍යබලය වික්‍රියාවයි ප්‍රත්‍යබලය අස්සාර දෙකක් දීලායි තියෙන්නේ ප්‍රත්‍යබලයේ දීලා තියෙනවා x කියලා එතෙන්දී මෙන්න මේ කියන වික්‍රියාව e1යි මෙයයි e1යි එතකොට ඒ ප්‍රත්‍යබලයේදීම මෙයාගේ වික්‍රියාව e2යි
මේ A මේ B. මේක ගාන බැලුව බැලමට හිතෙන්නේ මේක මේ අමාරු ගානක් කියලා. ඇත්තටම අමාරු කිසිම දෙයක් එකේ ඇත්තේ නැහැ. තමත්ම ලේසි ගාන. A සහ B කම්බි දෙකක් සඳහා වික්‍රියා ප්‍රත්‍යබල ප්‍රස්ථාරයේ ඉහත පරිදි වෙනවා කියලා දීලා තියෙනවා. ප්‍රත්‍යබලයේ x වන විට මෙන්න මෙයා x වන විට B වල වික්‍රියාව E එකක් වෙනවා. ප්‍රත්‍යබලයේ x වෙද්දී A වල වික්‍රියාව E දෙකක් වෙනවා. A වල යම් මාපාංකය සහ B වල යම් මාපාංකය දීලා දෙනවා. A වල යම් මාපාංකය කියන්නේ YA. B වල යම් මාපාංකය කියන්නේ YB. A වල යම් මාපාංකය සහ B වල යම් මාපාංකය YA සහ YB නම් ඒ සඳහා ප්‍රකාශන ලියන්නයි කියන්නේ. අපි දන්නවා යම් මාපාංකයේ අර්ථ දක්වන්නේම ප්‍රත්‍යබලයේ බෙදීම වික්‍රියාව කියලා. යම් මාපාංකයේ අර්ථ දක්වන්නේම ප්‍රත්‍යබලයේ බෙදීම වික්‍රියාව කියලා. එහෙනම් අවස්ථා දෙකේදීම බලන්නකො ප්‍රත්‍යබලය මොකක්ද? සමානයි. මොකද්ද ප්‍රත්‍යබලය වෙන්නේ? x. එහෙනම් මම ලිව්වොත් එimhe a සඳහා යම් මාපාංකයේ ya. a සඳහා යම් මාපාංකයේ ya සමාන වෙනවා ප්‍රත්‍යබලය. මොකක්ද යාගේ ප්‍රත්‍යබලය? x. එයාගේ ප්‍රත්‍යබලය x වෙද්දී වික්‍රියාව කීයද මේ? E 2යි. මේ උස. ඔන්නේ නම් මොකද්ද? y සඳහා මේ a සඳහා යම් මාපාංකය. ඊළඟට මේ සමීකරණයමයි b වල යම් මාපාංකයේ yb. ප්‍රත්‍යබලයේ බෙදීම වික්‍රියාව. මොකද්ද ප්‍රත්‍යබලය වෙන්නේ? x. දෙන්නාගෙන් ප්‍රත්‍යබල සමානයි. හැබැයි ඉතින් මෙයාගේ වික්‍රියාව වෙන්නේ කීයද මේ? E1. අන්න ඊටාත්ම ලේසි ප්‍රස්ථාරය දිහා බලාගෙන අගයන් දෙක දාගන්න විතරයි තියෙන්නේ. ඔය ප්‍රස්ථාරයේ පැහැදිලිව ඔය දීලා දෙන ටික ලකුණු කරගන්න. එතකොට වරදින්නේ නැහැ. දැන් අහනවා YA සහ YB ගෙන් කොයි යකේද වඩා විශාල කියලා. ඇත්තට මේවයි ෆිසික්ස් ඇත්තෙම නැහැ. දැන් බලන්නකෝ. මෙතන අගයත් x. මෙතන අගයත් x. එහෙනම් මෙයා 10යි නම් මෙයා 10යි කියලා හිතන්නකෝ. මෙයන් 10යි. එහෙනම් මේ යටාගය විශාල වුණොත් මොකද වෙන්නේ? මෙයා කුඩා වෙනවා. මොකද තියෙන්නේ යම් මාපාංකයේ සහ විදතිය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. එහෙනම් මෙයා විශාල වුණොත් මෙයා කුඩා වෙනවා. මෙයා කුඩා වුණොත් මෙයා විශාල වෙනවා. උදාහරණයක් අනුව කිව්වොත් මෙයා 10 වෙලා මෙයා 5ක් වුණොත් මෙයා 2ක් වෙනවනේ. 10 බෙදීම 5 කියන්නේ 2යි. මෙයා 10 වෙලා මෙයා 2ක් වුණොත් මෙයා 10 වෙලා 2ක් වුණොත් මෙයා 5ක් වෙනවා. ඒ කියන්නේ මෙයා විශාල වෙනවා. එහෙනම් අහනවා බෙන් YA YB අගයන්ගෙන් විශාල කවරක්ද කියලා. එහෙනම් බලන්න ඕනේ මෙතන E2ද විශාල E1ද කියලා.
අපිට පැහැදිලිවම පේනවා E දෙක මොකද වෙන්නේ විශාලයි E එක තියෙන්නේ පහළ. එහෙනම් E2 විශාල වෙනවා. E2 විශාල වෙද්දී යම් මාපාංගයේ මෙයා මොකද වෙන්නේ කුඩා වෙනවා. E1 කුඩායි. එහෙනම් මෙයා විශාල වෙනවා. බලන්නකො මෙතන දෙකක් වෙද්දී මෙයා පහක් වෙනවා. එහෙනම් YB වලගේ මොකද වෙන්නේ විශාල වෙනවා. ඔන්න පැහැදිලි කෙරියේ. එහෙනම් ලියන්න මේ විදිහට E1 කුඩායි E2 වන බැවින් E1 කුඩායි E2 වන බැවින් මොකද වෙන්නේ මෙයා අඩු වෙන්න මෙයා වැඩි වෙනවා. එහෙනම් YB විශාලයි YAB YB විශාලයි YAB B වල යම් මාපාංකේ A වල යම් මාපාංකයට වඩා වැඩි. B වල යම් මාපාංකේ A වල යම් මාපාංකයට වඩා වැඩි. එන්නේ ආවත් විදියට. C කොටස. දෙන ලද ප්‍රත්‍යාබලයක් යටතේ වැඩි වික්‍රියාවක් අයත් වන්නේ A සහ B වලින් කවරකටද කියලා අහනවා. දැන් දීලාට තියෙන ප්‍රත්‍යාබලය මොකද්ද ප්‍රත්‍යාබලය වෙන්නේ x. දෙන ලද ප්‍රත්‍යාබලය මෙන්න මේ x කියන ප්‍රත්‍යාබලය ඒක අපිට දීලා තියෙන්නේ. එහෙනම් අපෙන් අහනවා වැඩි වික්‍රියාවක් දෙන්න කාටද? දැන් මේ ප්‍රත්‍යාබලය යටතේ A වල වික්‍රියාව කීයක් වෙන්නේ E2යි. A ප්‍රත්‍යාබලයේ යටතේ B වල වික්‍රියාව වෙන්නේ මොකද්ද? E1යි. එහෙනම් ඔයගොල්ලන්ට රස්සාවේ බලපෑම් පේනවා පැහැදිලිවම E1ට වඩා E2 මොකද වෙන්නේ? විශාල. E1ට වඩා E2 විශාල. හැබැයි ප්‍රත්‍යබලය වෙනස් වුණාද? නැහැ. මෙතන x වලගේ 10 නම් A ටත් 10යි යගේ B ටත් 10යි යගේ. මෙතන 10යි නම් මේක අපි හිතමු 10යි කියලා. මේක හිතන්නකො 20යි කියලා. එහෙනම් මෙයා 10ක් වෙද්දි මේ E1 10ක් වෙලා වෙනවා. මෙයා 10ක් වෙද්දි E2 20ක් වෙලා වෙනවා. එහෙනම් දෙන ලද ප්‍රත්‍යබලයක් යටතේ වික්‍රියාව වෙන්නේ කාගේද? ඒකේ. ලියන්නේ නම් x නැමැති ප්‍රත්‍යබලයේ යටතේ x නැමැති ප්‍රත්‍යබලයේ යටතේ වැඩි වික්‍රියාවක් ඇත්තේ A කම්බියටය. වැඩි වික්‍රියාවක් ඇත්තේ A කම්බියටය. එමන නෙගීගාවෙන් දෙන ලද වික්‍රියාවක් යටතේ වැඩි ප්‍රත්‍යබලයක් තියෙන්නේ කාටද කියලා අහනවා. දෙන ලද වික්‍රියාවක් යටතේ අපි දැන් මොකක් හරි වික්‍රියාවක් තෝරගමු. දැන් මම තෝරගන්නවා මෙන්න මෙතන තියෙන වික්‍රියාව. හරිනේ. මේ වික්‍රියාව ගත්තා මෙන්න එකක්. මෙන්න අනික. එහෙනම් මේ ලක්ෂය එකක්. මේ ලක්ෂය එකක්. එහෙනම් මෙතෙන්දී ප්‍රත්‍යබලය කීයද බලන්නකො මෙන්න. ඒ වික්‍රියාව යටතේදීම ප්‍රත්‍යබලය මෙතන බලන්නකො කීයද කියලා. එහෙමනම්
දෙන ලද වික්‍රියාවක් යටදී අඩු ප්‍රත්‍යබලයක් තියෙන්නේ කාටද? Aට. ඊට වඩා වැඩි නේද ප්‍රත්‍යබලය? මෙතනගේට වඩා මෙතනගේ වැඩිනේ මෙතන. එහෙනම් වැඩි ප්‍රත්‍යබලයක් තියෙන්නේ කාටද? B. උදාහරණයක් විදිහට මෙතන දෙකක් නම් මෙතන 8ක් විතර වෙනවා. එහෙනම් ලියන්න පුළුවන් අපිට. දෙන ලද වික්‍රියාවක් යටදී වැඩි ප්‍රත්‍යාබලයක් පවතින්නේ දෙන ලද වික්‍රියාවක් යටදී වැඩි ප්‍රත්‍යබලයක් පවතින්නේ බීටය. එන්න බලන්න ඒකේ අවසාන ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ ලෝහ කම්බියක් සඳහා ප්‍රත්‍යාබල වික්‍රියා සටහනකි. ABCD කියලා E කියලා ලක්ෂ පහක් දීලා තිනවා. මොන කරුණක් හින්දා A කියන ලක්ෂය දුන්නද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය සම්මත ලක්ෂ ටික විදිහට ගන්න අපි BCDE. හයි. මෙන්න මේ ප්‍රස්ථාරය පොඩ්ඩක් හොඳට විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ ප්‍රස්ථාරය විස්තර කරද්දී අපිට ඕනේ වෙනවා වස්තුවක සුවිකාර්ය ගුණය කියන එක. මේක අහලා නන්නේ. චුට්ටක් අපි නෝට් එක වගේ ලියපු තැනක ලියාගන්න ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාරය මම නැවත පොඩ්ඩක් විස්තර කරන්නම්. ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාරය. ලියගන්න ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාරය කියලා. මෙන්න මේ ප්‍රස්ථාරය දැනගන්න මේ විදිහට.
එතකොට මෙන්න මේ මූල ලක්ෂයේ ඉඳලා මෙන්න මේ ඒ ලක්ෂය දක්වා තියන්නේ සරල රේඛාව. අපි ඒකට කියනවා සමානුපාතික සීමාව කියලා. ඔන්න ඔය සමානුපාතික සීමාව තුල තමයි හුක් නියමය වළංගු වෙන්නේ. අපි ගත්තන්නේ F සමානුපාතිකයි E කියලා. යොදන ලබන බාහිර බලය විතතියට සමානුපාතික වෙනවා. මේක තමයි හුක් නියමය. උන්ට ඔන්න ඔය කියන හුක් නියමය වළංගු වෙන්නේ මෙන්න මේ E කියන කොටස දක්වාම. මේ ප්‍රස්ථාන ගැන පොඩ්ඩක් හරි අවබෝධයක් තියෙන්න ඕනේ. දාගන්න A කියලා ලක්ෂය සමානුපාතික සීමාව. සමානුපාතික සීමාව. ඒ කියන්නේ අපි යම් කිසි වස්තුවකට හිතන්නකෝ බාහිරින් බලයක් යොදනවා. මේ යොදන බලයත් එක්ක මෙයාගේ විතතිය සමාන ප්‍රමාණයෙන් වැඩි වෙනවා. මෙයා නිව්ටන් 10ක් නම් මෙයා සෙන්ටිමීටර් 2ක් වැඩි වෙනවා. ඊළඟ අවස්ථාවේදී තව 10ක් වැඩි කරපුවම 20ක් වෙනවා. එතකොට මෙයා තව සෙන්ටිමීටර් 2ක් වැඩි වෙනවා. අන්න මේ ලක්ෂ්‍ය මෙන්න මේවා. ප්‍රත්‍ය බලයත් එක්ක වික්‍රියාව මොකද වෙන්නේ? සමානුපාතික වෙනවා. ඒකම තමයි අපි ගන්නේ ප්‍රත්‍යස්ස බලයත් එක්ක විතතිය මොකද වෙන්නේ? සමානුපාතික වෙනවා. එන්නේ හින්දා මෙන්න මේ ලක්ෂ්‍ය මේක දාගන්න O කියලා. O ඒ රේඛාව ඇවිල්ලා මොකද්ද? සරල රේඛාවක් වෙනවා. O ඒ රේඛාව ඇවිල්ලා සරල රේඛාවක් වෙනවා. එහෙනම් ලියාගන්න A කියන්නේ සමානුපාතික සීමාව. ඒ අර්ථය ලියන්න කම්බියට යොදනු ලබන භාරයට අනුලෝම ලෙස කම්බියට යොදනු ලබන භාරයට අනුලෝම ලෙස සමානුපාතික විතතියක් කම්බියෙහි ඒ ලක්ෂය දක්වා ඇතිවේ. සමානුපාතික විතතියක් කම්බියේ ඒ ලක්ෂය දක්වා ඇතිවේ. එබැවින් ප්‍රස්ථාරයේ OA කොටස සරල රේඛාවකි. OA කොටස සරල රේඛාවකි. ගන්න ඊගාට B. එහෙනම් A කියන්නේ සමානුපාතික සීමාව. A කියන්නේ සමානුපාතික සීමාව. B කියන්නේ ප්‍රත්‍යස්ත සීමාව. ඒ කියන්නේ අපි මේ එක රබර් පටියේ නම්
මේ රබර් පටිය ඇදලා අතාරපුවාම ආපහු මුල් අවස්ථාව දක්වා ගමන් කරනවා. ඒකට තමයි අපි කියන්නේ ප්‍රත්‍යස්ස සීමාව. right එහෙනම් B ප්‍රත්‍යස්ස සීමාව. එතකොට මෙන්න මේ කියන AB කොටස ප්‍රස්ථාරයේ සරල රේඛාවක් වෙන්නේ නැහැ. AB කොටස සරල රේඛාවක් වෙන්නේ නැහැ. නියමු. ප්‍රස්ථාරයේ AB කොටස. ප්‍රස්ථාරයේ AB කොටස. සරල රේඛීය නොවේ. සරල රේඛීය නොවේ. ඒ කියන්නේ මෙන්න මේ හුක් නියමයේ යොදන්න බෑ මේ කොටස. ඇයි ඒ? බාහිර බලයට සමානුපාතිකව විතතිය වෙනස් වෙන්නේ නැහැ. මෙතෙන්දි බාහිර බලය 10ක් වුණොත් ඉස්සෙල්ලා අපි ගත්තේ සෙන්ටිමීටර 5 ගාන වෙනස් වෙනවා නම් දැන් සෙන්ටිමීටර 7ක් විතර වෙනස් වෙනවා. කියන්නේ මේ අවස්ථාවේදී අනුක්‍රමණය නියතයි ප්‍රස්ථාරය මේ දක්වා. හැබැයි මෙතෙන්දී අනුක්‍රමණය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. AB කොටස සරල රේඛීය නොවේ. ඒ අනුව AB කොටස තුල භාරයට අනුලෝම ලෙස සමානුපාතික විතතියක් ඇති නොවේ. භාරයට අනුලෝම ලෙස සමානුපාතික විතතියක් ඇති නොවේ. භාරයට අනුලෝම ලෙස සමානුපාතික විතතියක් ඇති නොවේ. හැබැයි අපි මෙන්න මේ ලක්ෂය දක්වා භාරයක් යොදලා ඒක අතහැරියොත් කම්බිය ආපහු මුල් පීඨිමට එමෙ නැත්නම් රබර් පටිය මුල් පීඨිමට ගමන් කරනවා. ඔන්න ඕක වැදගත්. ඒ හින්දා අපි කියන්නේ ප්‍රත්‍යස්ස සීමාව කියලා. ඊළඟට ඒකටම එහෙත් B ලක්ෂය දක්වා වූ භාරයක් B ලක්ෂය දක්වා වූ භාරයක් කම්බියට යොදා කම්බිය හෝ අපි ගත්ත රබර් පටිය නම් ඒක මොකක් හරි කම්බියට යොදා එම භාරය ඉවත් කළ විට කම්බියෙහි විතතියක් ඇති නොවන අතර විතතියක් ඇති නොවන නෙමෙයි විතතියක් ඉතිරි නොවන අතර කම්බියට භාරය යොදන විට එහි දිග වැඩිවන පතේ ඔස්සේම
කම්බියෙන් භාරය ඉවත් කිරීමේදී කම්බියෙන් භාරය ඉවත් කිරීමේදී කම්බියෙන් භාරය ඉවත් කිරීමේදී දිග අඩුවීම සිදුවේ. දිග අඩුවීම සිදුවේ. ඒ අනුව B ප්‍රදේශයේ OB ප්‍රදේශය තුලදී මෙන්න මේ සම්පූර්ණ ප්‍රදේශය තුලදී OB ප්‍රදේශය තුලදී කම්බිය ප්‍රත්‍යාස ගුණ පෙන්වනු ලබයි. කම්බිය ප්‍රත්‍යාස ගුණ පෙන්වනු ලබයි. එතකොටදි වැදගත් වෙනවා මෙයාගේ දිග වැඩි වෙන පතේ ඔස්සේම තමයි දිග අඩු වෙන්නේ. හැබැයි මෙතනින් එහාට ගියොත් C ලක්ෂයට මෙයාගේ දිග වැඩි වෙන පතේ ඔස්සේ නෙමෙයි දිග අඩු වෙන්නේ වෙනත් පතයක් ඔස්සේ. දැන් B වල දිග වැඩි වෙන පතේ ඔස්සේ දිග අඩු වෙනවා. හැබැයි C වලට ගියපම දිග වැඩි වෙන පතේ ඔස්සේ නෙමෙයි වෙනත් පතයක් ඔස්සේ තමයි දිග අඩු වෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම කම්බියට දිනන ස්ථීර විරූපණයක්. ඒ කියන්නේ කම්බිය ආරම්භක දිගට වඩා පොඩි දිගක් මෙන්න ආරම්භක දිග පොඩි විතතියක් ඇතුව තමයි කම්බිය නතර වෙන්නේ. එහෙනම් මෙන්න මේ C කියන එකට අපි කියනවා මොකක්ද කියලාද? අවනති ලක්ෂය. එහෙනම් දාගන්න C අවනති ලක්ෂය. C කියන්නේ අවනති ලක්ෂය. මෙන්න මේ C කියන අවස්ථාවේදී වස්තුවේ විතතිය සඳහා හේතු වෙනවා ප්‍රධාන ගුණාංග දෙකක්. එකකට අපි කියනවා සුවිකාර්ය ගුණාංගය කියලා. අනිත් එකට කියනවා ප්‍රත්‍යාස ගුණාංගය. මොකක්ද මේ සුවිකාර්ය කියලා කියන්නේ? සුවිකාර්ය අපි යම්කිසි වස්තුවකට බාහිර බලයක් යදපුවාම ඒ වස්තුව බාහිර බලය ඉවත් කරපුවාම මුල් හැඩයට පැමිණෙන්නේ නැත්නම් ඒකට අපි කියනවා සුවිකාර්ය ගුණයක් තියෙනවයි කියලා. එහෙනම් මේදී වස්තුවේ විතතිය සඳහා හේතු වෙනවා සුවිකාර්ය ගුණය වගේම මෙහිදී හේතු වෙච්ච මොකද්ද? ප්‍රත්‍යාස්ත ගුණය. එහෙනම් ලියාගන්න C ලක්ෂය අවනති ලක්ෂය ඒ අර්ථයෙන් යන්න මෙහිදී කම්බියේ විතතිය ඇතිවීමට ප්‍රධාන කරුණු දෙකක් හේතු වේ. එක කම්බියෙහි ප්‍රත්‍යාස්ත ගුණය. දෙවෙනි එක කම්බියෙහි සුවිකාර්ය ගුණය. ඔකට අපි කියනවා ප්ලාස්ටික් ගුණය කියලා කියනවා. සුවිකාර්ය ගුණයවත් ප්ලාස්ටික් ගුණය. එහෙනම් වරහන් ඇතුළේ ලියා ගන්න. සුවිකාර්ය බව කියන්නේ මෙන්න මේකයි. වස්තුවක් මත බාහිර බලයක් යොදා
වස්තුවක් මත බාහිර බලයක් යොදා. හැඩය වෙනස් කර. හැඩය වෙනස් කර. එම බාහිර බලය අත්හල විට. එම බාහිර බලය අත්හල විට. එම බාහිර බලය අත්හල විට. වස්තුව නැවත මුල් තත්වයට. වස්තුව නැවත මුල් තත්වයට. පත් නොවේ නම්. පත් නොවේ නම්. එය සුවිකාර්ය බව වේ. එය සුවිකාර්ය බව වේ. ඊළඟ ලක්ෂය D. අපි කියනවා ભેදක භාරය. ඊළඟ ලක්ෂය E. ભેදක ලක්ෂය. ඒ දෙක ගැන ලියන්න. එතකොට මෙන්න මේ ලක්ෂය තමයි මේ කම්බියට දැරිය හැකි උපරිම භාරය. ඊට වඩා වැඩි භාරයක් ඇදපුවම කම්බිය සිහින් වෙලා මෙන්න මේ කියන අවස්ථාවේදී මොකද වෙන්නේ? කැඩිලා යනවා. හැදෙන්නේ. right. එන ලියමු. කම්බියට යොදනු ලබන භාරය කම්බියට යොදනු ලබන භාරය වැඩි කරගෙන යෑමේදී කම්බියට යොදනු ලබන භාරය වැඩි කරගෙන යෑමේදී D වෙනි ලක්ෂයකදී කැපිටල් D වෙනි ලක්ෂයකදී කැපිටල් D වෙනි ලක්ෂයකදී එයට දැරිය හැකි උපරිම භාරය පෙන්නුම් කෙරේ. ඊට දැරිය හැකි උපරිම භාරය පෙන්නුම් කෙරේ. ඉන්පසු භාරය වැඩි කරන විටකදී කම්බිය සිහින් වී කැඩී යාමකට ලක් වේ. කම්බිය සිහින් වී කැඩී යාමකට ලක් වේ. එය ભેදක ලක්ෂය වේ. මෙන්න මේවයි ප්‍රස්ථාරය දීලා තියෙන්නේ. මෙතන x1 මෙතන x2 මේක y1 වෙන්න ඕන. මේක y2
අපෙන් අහන උප්නියමේ වළංගු වන්නේ මෙම ප්‍රස්ථාරයේ කවර පරාසයෙන්ද කියලා. ඇත්තටම මෙතන උප්නියමේ වළංගු වෙනවා මෙන්න මේ B පරාසය දක්වා. මෙතන B දක්වාම සරල රේඛාවක් තියෙන්නේ ඉන්න උප්නියමේ B පරාසය දක්වාම වළංගු වෙනවා. රූප සරණේ දීලා තියෙනවා. එතකොට මෙතන ඔනේ නම් මෙන්න මේ දුර ගණනය කර ගන්න පුළුවන්. ඒක x2 අඩු කිරීම x එක මේක y2 අඩු කිරීම y එක. ඒ අනුව අපිට ඔනේ නම් ගණනය කිරීමක් කරන්න පුළුවන්. ඒ අරුණාම මේ a කියන ලක්ෂයෙන් ඇති වැඩක් නැහැ. එහෙනම් ලියන්න පුළුවන් අපිට උප්නියමේ වළංගු වන්නේ ප්‍රස්ථාරයේ කවර පරාසයෙන්ද? B දක්වා. B දක්වා තමයි වැදගත් වෙන්නේ. ඊළඟට අහනවා ප්‍රත්‍යාස ගුණය යනු කුමක්ද කියලා. මම දැන් ඉස්සෙල්ලා කිව්වා යම් කිසි වස්තුවකට බාහිර බලයක් යොදුවට පස්සේ එයා මුල් අවස්ථාව දක්වා නැවත පිහිටීම වෙනස් කර ගැනීමේ ගුණයට අපි කියනවා ප්‍රත්‍යාස ගුණය කියලා. එහෙනම් ලියන්න පුළුවන්. වස්තුවකට බාහිර බලයක් යොදා හැඩය වෙනස් කළ විට සහ එම බලය අත්හළ විට වස්තුව මුල් තත්වයට පත්වීමයි. එහෙනම් ඊට ප්‍රස්ථාරයේ ප්‍රත්‍යාස්ත ගුණය රඳා පවතින්නේ කුමන ලක්ෂය දක්වාද? මෙන්න මේ C ලක්ෂය දක්වා. ප්‍රත්‍යාස්ත ගුණය රඳා පවතිනවා C ලක්ෂය දක්වා. ඉහත ප්‍රස්ථාරයේ දත්ත භාවිතා කර යම් මාපාංකයේ සඳහා ප්‍රකාශනය. අපි දන්නවා යම් මාපාංකය කියන්නේ ප්‍රත්‍යබලයේ බෙදීම වික්‍රියාව. එහෙනම් මේක යම් මාපාංකයේ සඳහා ප්‍රකාශනය ගන්න පුළුවන් ප්‍රත්‍යබලය. මේ දෙන්නේ y1. වික්‍රියාවේ අවස්ථාවේදී x එක. එහෙම නැත්නම් යම් මාපාංකයේ සඳහා ප්‍රකාශනය ගන්න පුළුවන් මෙන්න මේ y2 ප්‍රත්‍යබලය. බෙදීම x2. ඕනෑම එකක් ගන්න පුළුවන්. කොහොමද සරල රේඛාවක් නිසා අනුක්‍රමණය හැමතැනකම සමානයි. එහෙම නැත්නම් ගන්න පුළුවන් y2 රින y1 අඩු බෙදීම x2 රින x1. මේ දුර බෙදීම මේ. මොකද මේක සරල රේඛාවක්. අනුක්‍රමණය හැමතැනම සමානයි. ભેදක ප්‍රත්‍යබලය හඳුන්වන්නේ. මොකද්ද මේ ભેදක ප්‍රත්‍යබලය කියන්නේ? කම්බියේ නොකැඩෙන පරිදි යෙදිය හැකි උපරිම ප්‍රත්‍යබලය තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? ભેදක ප්‍රත්‍යබලය. එහෙනම් ලියන්න. ભેදක ප්‍රත්‍යබලය කම්බිය නොකැඩෙන පරිදි යෙදිය හැකි උපරිම ප්‍රත්‍යබලය. ભેදක ප්‍රත්‍යබලයයි. මෙතන තියෙනවා y3
මෙතන තියෙනවා y4. එහෙනම් මොකද්ද ભેදක ප්‍රත්‍ය බලය වෙන්නේ? y3ද y4ද? උපරිම ප්‍රත්‍ය බලය වෙන්නේ මේකනේ. මෙයානේ උපරිමගේ y3 ඊට වඩා අඩුයිනේ. එහෙනම් උපරිම ප්‍රත්‍ය බලය දෙන මෙන්න මේ ලක්ෂය තමයි ભેදක ලක්ෂය. උපරිම භාරයක් දාන්න පුළුවන් ලක්ෂය. right. එහෙනම් අපි ભેදක ප්‍රත්‍ය බලය කම්බිය ප්‍රස්සාරයේ දත්ත භාවිත කර ભેදක ප්‍රත්‍ය බලය කුමක්ද යන්න සඳහන් කරන්නේ. එහෙනම් මොකද්ද? ભેදක ප්‍රත්‍ය බලය කියන්නේ උපරිම ප්‍රත්‍ය බලය. ප්‍රත්‍ය බලය උපරිම වෙන්නේ y4. එහෙනම් උපරිම ප්‍රත්‍ය බලය වෙන්නේ y4. එහෙනම් දී ඇති ලක්ෂ අතරින් ભેදක ප්‍රත්‍ය බලය පෙන්වන ලක්ෂය මොකද්ද? d ලක්ෂය. ભેදක ප්‍රත්‍ය බලය පෙන්වන ලක්ෂය d ලක්ෂය. right. ඔන්න ICT කොටස් ටික හැරුණාම සියලුම තියරි කොටස් ටික ආවරණය කරා තියරි පන්තිය. ICT කොටස් ටිකත් හිමීට කතා කරනවා. එතකොට ඔයගොල්ලන්ගේ ඊගාව පන්ති වල දැන් දීලා තියෙන මම එදා බ්‍රහ්මණ චලිතයේ කොටස ඉවර කරා ගාණක් තියෙනවා හදන්න. ගාණ හදලා දාන්න කිව්වා කවුරුත් හදලා දාලා තිබුණෙත් නැහැ. මට වීඩියෝ එක දාන්නත් බැරුණා. අද හෙට උදේට තමයි දාන්න වෙන්නේ වීඩියෝ එක. මොකද මේ ක්ලාස් එකත් මම වීඩියෝ එකක් දාන්නම් හෙට උදේට.